සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. අද අපි පවත්වන්න යන්නේ 2023 හරි අපේ තියරි පන්ති වල ගාල්ල සහ මාතර අපි මේ වෙනකොට අවසන් කරපු පාඩමක් වන ත්‍රිකෝණමිතිය සර්වසාම්‍ය සූත්‍ර මූලික ත්‍රිකෝණමිතිය කොටසේ ගණන් හදන එක අපි සති දෙකමාරක් තුනක වගේ කාලයක්ම අපි ගණන් හැදුවා මතක ඇති ඕගොල්ලන්ට. නමුත් අපි තව ගණන් හදන්න එක සතියක් මම ගන්නවා කිව්වා. සතියක් කියන්නේ ඒක එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාන්න තමයි හිටියේ. දැන් ඒක හරියටම පුළුවන් වුණා. ඇත්තටම අර අමතර පන්ති එහෙම දාන්න ටිකක් අමාරුයිනේ. හරිද? නමුත් පුළුවන්කමක් ලැබුණා අපිට පන්තියක් දාන්න බදාද තියනවා කිව්වේ මම මුලදී. නමුත් එක සිකුරාදට අද මේ වෙලාවට 7 ඉඳන් 10 වගේ වෙනකම් පවත්වන්න තීරණයක් ගත්තා. හොඳයි. ගොඩක් දරුවෝ අහලා තිබුණා මේක මේ වෙලාවට එන්න අමාරුයි මේ රෙකෝඩින් එක දානවද කියලා. YouTube වගේ මම දාන්නම්. එන්න බැරි දරුවෝ ඉන්නවනේ. කොහොමත් රෙකෝඩ් බලන දරුවෝ පිරිසකුත් ඉන්නවනේ. ඒක නිසා මම YouTube වගේ දාන්නම්. ඉන්න පුළුවන් දරුවෝ හැමෝම මේක රැඳිලා ඉන්න. Tamanට තියෙන ප්‍රශ්නයක් අහගන්න පුළුවන්නේ. හරිද? අහන්න පුළුවන් නිසා. ඉතින් අනිත් දරුවෝ එන්න අමාරු දරුවෝ ඉන්නවා නම් ඔයගලගේ යාළුවෝ ඉන්නවනේ ඒගොල්ලන්ට කියන්නේ YouTube එක බලන්න කියලා. හොඳයි. හරි. දැන් එකද අන්න ඔය ප්‍රශ්නේ මම මේක න පොඩි දෙයක් කියලා පටන් ගන්නම්. 2021 O level මැයි වලට කල් ගිහිල්ලා තියෙනවා. හරි අපි දන්නවා. ඉතින් ඒක නිසා මේ අහලා තියුණා අතරම මට කතාත් කරා කීප දෙනෙක් A level classes වලට පටන් ගන්න කොහොමද සහ දැන් තියෙන ඒවට එන්නද එහෙමත් අහපු දරුවෝ හිටියා. ඔයගලන්ට අවුරුද්දක් බාල නේද? ඒ බැච් එක. ඉතින් 2024 නේ ඒගොල්ලෝ A level යන්නේ. ඉතින් ඒ අවුරුදු තා පහු වෙනව නේද කියලා. ඒකට පුතේ ඇත්තටම තාම අපි වැඩපිළිවෙලක් කල්පනා කරලා නැහැ කොහොමද වෙන්නේ කියලා. දැනට අපි මේ අපේ පවත්වන පන්ති ටික විතරයි අපි පවත්වන්නේ. 24 පන්ති එහෙම ඉක්මනින් ආරම්භ කිරීමේ ක්‍රියාවලියක් ගැන දැන් හිතලා නැහැ. ඒක ආයතනික වශයෙන් ගාල්ල සහ මාතර ගත්තොත් ඒ තීරණයට අපි බලනවා සලකලා කොහොමද කරන්න කියලා. එතකන් එහෙම තීරණයක් නැහැ. හරිනේ? හොඳයි. රයිට්. වැඩේ පටන් ගමු. එතකොට අද හදන ගණන් මොනවද? මෙහෙමයි. මම ඇත්තටම මේ පන්තිය දාන්නේ ඔයගලන්ට සපෝට් එකක්, සයිට් සපෝට් එකක් වෙන්නනේ. ඉතින් මම හිතුවා ටියුට් එකේ අපිට හදන්න බැරි වෙච්ච ගණන් ටික අරගෙන කතා කරන්න. මොකද දැන් ගොඩක් දරුවන්ට ඔය ටියුට් එක හදාගන්න බැරි තත්ත්වෙකුත් ඇවිල්ලා තිබුණා කියලා කිව්වා සමහර ගොඩක් අය නෙවෙයි සමහර දරුවන්ට. ඒක නිසා ඒකට මම සපෝට් එකක් දෙන්න හිතුවා. ඒ වගේම අර අපි මතකද මුල්ම දවස්වල පොඩි ටියුට් එකක් දුන්නා. පුතාලට මතකද කියලා මම දන්නේ. මම ඔළුවේ තියන් ඉන්නේ හැමදේම. හරිද? මට ඇත්තට මේක මේ කරන්න දවසක් සෙට් උනේ නැහැ. ඒ ටියුට් එකේ ප්‍රශ්න ටිකක් කතා කරන්න. ඒකේ සේරම නෙවෙයි. ඒකේ ප්‍රශ්න කීපයක් අරගෙන මම අද පොඩ්ඩක් ඔයගලන්ට ඒකත් කියලා දීමේ වැඩපිළිවෙලකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. අර මට මුලින්ම කළා දැම්මේ ඒක. දැන් තව දෙයක් කියන්න ඕන. දැන් අපි මේ පන්තියේ විශේෂයෙන්ම දැම්මෙත් අර එක්සෑම් එක ලබන සතියේ. ඒ කියන්නේ හෙට අනිද්දා දවස් දෙකේ පන්ති ගැන නෙමෙයි මම කියන්නේ ඊළඟ සතියේ මම මේ මොකද්ද තියන්නේ ටෙස්ට් එකක් තියෙනවා කිව්වා පළවෙනි ටෙස්ට් එක. ඇත්තටම මං හිතන් හිටියේ ඒක ෆිසිකල් පන්තිය තියන්න. මොකද දැන් ආරම්භ කරන්න දෙනවා කියලා නෙතිවනේ නොවැම්බර් 1. නමුත් ඊළඟ සතිය වෙනකොටත් නොවැම්බර් ඒ කියන්නේ 13 14 සතිය වෙනකොටත් පටන් ගන්න බැහැනේ 16 නේ පටන් ගන්න තියෙන්නේ. ඒකට ගැටලුවක් තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතුවා විභාගේ තවත් කල් දාන්න නැතුව යම් මට්ටමකට විභාගේ තියන්න. හැබැයි මම හිතපු තරම් ලොකු විභාගයක් පවත්වන්න නැතුව සාමාන්‍ය ප්‍රමාණයේ විභාගයක් උපරිම පැය දෙකක වගේ. හරිද? එහෙම තමයි දැනට ප්ලෑන් කරලා තියෙන්නේ. පැය 1:45 වෙන්නත් පුළුවන්, පැය 2 වෙන්නත් පුළුවන්. ඒකට ගැළපෙන විදිහේ ත්‍රිකෝණමිතිය මූලික කරගෙන ප්‍රශ්න දෙන්න තමයි ප්‍රශ්න කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හරිනේ? ඔය මුල් පාඩම් වලින් ගොඩක් දුරට ප්‍රශ්න නේ එකක් නැහැ. කෝණ මිනුම් මේ පැත්තෙන්. ත්‍රිකෝණමිතිය මූලික කරගෙන තමයි සමස්ත පේපරේ ගොඩක් දුරට ගොඩ නැගෙන්නේ. හරිනේ? හොඳයි. සාමාන්‍ය වෙලාවට තමයි පන්තිය පටන් ගන්න වෙලාව ඉඳලා සාමාන්‍ය විනාඩි 15කින් 20කින් විතර අපි ආරම්භ කරනවා. එතන ඉඳලා තමයි පේපරේ තියෙන්නේ. කොහොමද ලියන්න ඕන කොහොමද එවන්න ඕනේ හැමදේම මම ටෙලිග්‍රෑම් ගෲප් එකේ දානවා. අලුත් ළමයි නම් මේකට ඇත්තටම සහභාගී වීම අනිවාර්ය නැහැ. මොකද මම කොහොමත් වීඩියෝ එකක් දාන නිසා. ඕගොල්ලන්ට දැම්ම මේක අල්ලගන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ මෙහෙමයි. Taman ත්‍රිකෝණමිතියේ දැන් යම් මට්ටමකට කරගෙන නම් ඉන්නේ වීඩියෝස් බලලා අලුත් ළමයෙක් වුණත් ඒ දරුවෝ කැමති නම් මේකට ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඉන්න. සාමාන්‍ය අර සතිපතා අපි කරගෙන යන අලුත්ම ක්ලාස් එකේට නම් සහභාගී වෙන්න. ඒගොල්ලන්ට තාම ත්‍රිකෝණමිතිය පටන් ගත්තේ නැහැනේ. ඒ දරුවෝ සාමාන්‍යයෙන් මේකට එීම අවශ්‍ය නැහැ. හරිනේ? අවශ්‍ය නැහැ. බහුපද ශ්‍රිත වලින් එන්නේ නැද්ද? සෝරි වැරදුනා. බහුපද ශ්‍රිත වලින් එනවා. මට අමතක වුණා.
ත්‍රිකෝණමිතිය සහ බහුපදශ්‍රිත කියන පාඩම් දෙකෙන් තමයි ටෙස්ට් එක ලැබෙන්නේ ටෙස්ට් එක අනිවාර්යෙන්. හරිනේ? අපි ඒක බහුපදශ්‍රිත වලින් යම් ප්‍රමාණයක් මම ගණන් දානවා. දැන් හෙටත් අපි කරනවානේ බහුපදශ්‍රිත පාඩම. ඔව්. ගොඩාක් ලොකු බරක් දාන්නේ මේ පැත්තට. 90%කටත් එහා ත්‍රිකෝණමිතිය ඇසුරෙන් තමයි පේපරේ හැදෙන්නේ. හරිනේ? රයිට්. අපි වැඩි පටන් ගමු. පොතක ලියන්න අවශ්‍ය නැහැ. පුළුවන් නම් වෙනම කොළ ටිකක වගේ ලියන්න කමක් නැහැ. හරි? ඔයගොල්ලෝ ගණන් වෙනම හැදුවා නම් ඒ විදිහට අවශ්‍ය නැහැ. මුල පාඩම් ගොඩක් දුරට එන එකක් නැහැ. අනේ පුතේ සද්ද අඩු නම් සද්ද වැඩි කරගන්න ඕගොල්ලෝ පැත්තේ. මම එහෙම සද්ද අඩු කරලා නැහැ විශේෂයෙන්. හරිද? හරි. ඒක දිගට දිගට දාන්න එපා. සාමාන්‍යයෙන් මේක සමහර දරුවෝ ඉන්නවා මැසේජ් එකක් එක දිගට ටයිප් කරන. ඒකට අනිත් දරුවෙක්ගේ මැසේජ් එකක් වුණත් කියවන්න අමාරුයි. ඒ නිසා එහෙම කරන්න එපා. හොඳද? හරි. right. හරි. අනිවාර්යෙන්. ඕගොල්ලන්ට පියෝ මැත්ස් එකේ වීඩියෝස් බලන්න අවශ්‍ය නම් ඒ අදාළ මාසවලට ගෙවීම කරන්න. පැහැදිලිනේ? ඒ සාමාන්‍ය පන්ති ආවා වගේ තමයි. එකම වෙනස වාට රෙකෝඩ් වීඩියෝ එකක් අරගෙන තමයි බලන්න තියෙන්නේ. ඒකට කරන්න දෙයක් නැහැ. එහෙම තමයි අපිට දෙන්න වෙන්නේ. අදාළ මාසයට ගෙවුවාම මාසයට අදාළ සති 4 වීඩියෝස් ටික අන්ලොක් වෙනවා. ඊට පස්සේ බලන්න පුළුවන්. එහෙම තමයි යන්නේ. හරි. වැඩේ පටන් ගමු. මුල් පාඩම් නම් එන්නේ නැහැ. ඔය කෝණ මිනුම් තාත්වික සංඛ්‍යා ඒවයින් නම් ගණන් දාන්නේ නැහැ. ශ්‍රිත පාඩමිනුත් නැහැ ඇත්තටම කිව්වොත්. ත්‍රිකෝණමිතිය ඊට පස්සේ කරේ බහුපද. ඒ අතර අර පොඩි පාඩම් දෙකක් කරේ. ඛණ්ඩාංක ජ්‍යාමිතිය, චුට්ටි ගණන් ටිකක් හදුවේ. සහ ඊට පස්සේ දර්ශක ලඝු. ඔව් ගාණක් විතර පොඩි ගාණක් විතර දාන්න බලනවා. ගොඩක් දුරට නැති වෙන්නත් පුළුවන්, තියෙන්නත් පුළුවන්. ප්‍රධාන ප්‍රශ්නේ ඉන්නේ ත්‍රිකෝණමිතියනොයි පොඩ්ඩක් විතර බහුපද වලුත් එනවා. හරි. ඔය විදිහට තමයි අපි විභාගي කරන්නේ. හරි. right. වැඩේ පටන් ගමු. ත්‍රිකෝණමිතිය. හොඳයි. ටියුට් එක ඕගොල්ලෝ ගන්න. පරණ ටියුට් එකම තමයි අපේ. මුලින්ම මම ඕගොල්ලගෙන් අහනවා යෝජනා කීපයක්. Tamanට මොනවා හරි විසඳ ගන්න බැරි අමාරු ගැටලු තියෙනවා නම් කියන්න. ඒතර අපිට මුලින් මේ ටික සාකච්ඡා කරන්න පුළුවන්. අමාරුයි කියලා දැනුනොත් ප්‍රධාන ටියුට් එකේ දිවිච්ච ගණන් වලින් මම මේ ටික මුලින්ම ගන්නවා. අපි පළවෙනිම ඒ අභ්‍යාසයෙන් පටන් ගත්තොත් ඒ අභ්‍යාසය අපි ගොඩක් ගණන් හැදුවා. ඇත්තට මට මතක තරමින් නේද? ත්‍රිකෝණමිතිය ටියුට් එකේ ඒ අභ්‍යාසය මම හැමෝටම ටියුට් එක දාන්නම් පේන්න. මෙන්න පුතේ ටියුට් එක. මට මතක තරමින් අපි මේකේ පළවෙනි ගාන දෙවෙනි ගාන වගේ ඒවා හැදුවා. මේ ස්ටයිල් එකේ ඒවා නේද? මතකයිද පුතාලට? අර එක්කෙනෙක්ව දීලා ඒ ඇසුරෙන් තව තව දේවල් හොයන ආකෘතියේ ගණන්. ඔව් අපි ඒ වගේ දේවල් නිර්මාණය කරා. හරිද? හරි. පිළිවෙලට යන් අපි මේකේ ගණන් ටිකක් ඊට පස්සේ B එකේ එහෙම යන්. මේකේ සංකීර්ණ ගණන්. අතන මෙන්න මේ වගේ ඒවාත් අපි හැදුවානේ. මේ පැටර්න් එක ඊට පස්සේ මෙන්න මේ වගේ ඒවා මේ වගේ ඒවා එකම ආකෘතියක් ගන්න. මේ 12 වෙනි ගාන අපි හැදුවද? 12. 12 වෙනි ගාන පුතාලා try කරක් දුන්නද? 12 වෙනි එක. ඉතින් සංකීර්ණ මට්ටමේ එකක් යම් මට්ටමකට. හරි. හොඳයි. අපි 9 හැදුවා නේද? 9 හැදුවානේ. 9 හැදුවා. හරි. එහෙනම් ගණන් ටික මාක් කරගන්න 12. අපි ඒ මුලින් මේ අභ්‍යාසයේ ගණන් ටිකක් මාක් කරගමු. 12 වෙනි ගාන ඊළඟට 12 කරාද? 12 වෙනි ගාන කළා. එහෙනම් හරි. 12 කළා. හොඳයි. 11. 11ත් මම හිතන්නේ කරන්නේ නැතිනේ. හොඳයි. අපි එකක් ගමු ඉන්න. මේ ගණන් ටික මාක් කරගන්න පුතේ හොඳේ. මෙතනින් 9 කරේ නෑනේ. 9 වෙනි ගාන ඊළාට 19 20 ඔයා හදපු එක නෙමෙයි මං අහන්නේ. හොඳේ මං අහන්නේ පන්තිය කරාද කියලා. ඔයා හැදුවද නැද්ද කියන එක වැඩක් නෑ. එක ළමෙක් හැදුවා නම් හැදුවා කියන්න එපා. හොඳද? පන්තිය කරාද නැද්ද කියන එකයි වැදගත්. හදපු ළමයි ඉන්නවනම් බොහොම හොඳයි ඉතින් ඒක. හරි? ඊට පස්සේ අනිත් මේ ටයිප් වල එහෙමනම් ගණන් මං හැදුවා නේද? හරි 29ක් දාගන්නකො 29.
19 20 29. මං කිව්වේ කීයද? 9 19 20 29. හරි පටන් ගමු. 9 වෙනි ගාන. 9 වෙනි එක හැදුවේ නෑනේ නේද? මට මතක තරමින් නෑ. හරි. 9න් පටන් ගමු. ගාන ලියන්න. කැපිටල් A අභ්‍යාසයේ ගණන් 9. කොස්ගේ 4 වෙනි බලය 5 බෙදීම 8. එක පැටර්න් එකකට තියෙන සංඛ්‍යා ටිකක්. 3යි 5 බෙදීම 8. 4 වෙනි බලයේ 5යි 5 බෙදීම 8. ධන 4 වෙනි බලයේ 7යි 5 බෙදීම 8. right. කීයද උත්තරේ පෙන්වන්න තියෙන්නේ? 3 බෙදීම 2 බව. හොඳයි. වැඩේ පටන් ගමු. මම නැවතත් කියනවා යම් කිසි දරුවෙක් තනියම මේ ගාන හැදුවා නම් මෙතෙන්ට කරා කියලා දාන්න එපා. හොඳද? ආ. හරි වැඩේ පටන් ගමු. අහගන්නකෝ. මේකේ උත්තරේ 3 බෙදීම 2 බව පෙන්වන්න. පුතේ අහගන්න. දැන් ගොඩක් අයට ත්‍රිකෝණමිතිය ගණන් හදාගන්න බැරි වෙනවා නම් බැරි වෙන්නේ පුතේ හිතන්න තේරෙන්නේ නැති කමෙන්. එහෙම නැතුව නෙවෙයි. දැන් මෙතන අද ඇත්තට මම ඒක ගැන එහෙම මුකුත් කියන්නේ නැහැ. ඒක තමයි. හරිනේ? හොඳයි. මම මේ මාක් කරපු ටික ගණන් පන්තිය හදලා නැහැ. හොඳයි. අපි ඒ ටික කරමු. දැන් ළමයි පිරිසත් අඩුයිනේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඇත්තට මේකේ යම් හොඳකමක් තියෙනවා. මොකද මේක එක්ස්ට්‍රා ක්ලාස් එකක් ළමයිට සපෝට් එකට දැම්මේ. ගණන් ටික හොඳට හදපු දරුවෝ අනිවාර්යෙන් ඒ කියන්නේ ඉන්නවා. බොහොම සතුටුයි. හරි. ඉතින් අපි උපරිම උත්සාහ කරන්නේ මොකද්ද? මේ අද ක්ලාස් එකෙන් අර මේවා හදන්න අයිඩියා එකක් නැති දරුවන්ට අයිඩියා එක හදලා දෙන්නේ. හරිනේ? රයිට්. හොඳයි. වැඩේ පටන් ගමු. මට මුලින්ම කියන්න මම ගාල්ලේ පන්තියේ මේක හැදුවද? ගාල්ලේ පන්තියේ දරුවෝ ටිකක්. නෑ මාතර පන්තියේ මේක හැදුවද? සමහර දරුවෝ කියනවා ගෝල් පන්තියේ හැදුවලු මාතර පන්තියේත් හැදුවා කියනවා. සමහරු නෑ කියනවා. තමන් එක්කෝ ඇවිල්ලා නැතුව හෝ මොකක් හරි. ගොඩක් දරුවෝ කියන්නේ නෑ කියලා. ඒක නිසා මම පටන් ගන්නවා හදන්න. හරිනේ? මට තේරෙන්නේ නෑ ඇයි ඔව් කියන්නේ කියලා. කියන්නේ කොහොමද මේක ඔව් කියන්නේ කියලා. මම හිතන්නේ මම හැදුවේ නෑ මට මතක තරමින්. හරිනේ? හරි. වැඩේ පටන් ගමු. අහගන්න. මෙන්න අහගන්න හිතන හැටි. දැන් මට උගන්වන්නත් ඕන හිතන විදිය මේකේ. අහගන්නකෝ පුතේ. දැන් ඔයා දන්නවද මේ cos 5 බෙදීම 8 කියන්නේ කීයද කියලා? ඇත්ත මෙහෙම කල්පනා කරන්න. මම මේ හිතන පියවරවල් ඔයත් මනසින් මෙනෙහි කරන්න ටික ටික. 5 බෙදීම 8 කිව්වහම අංශක 22මාරයි. මොකද 5 බෙදීම 4න් භාගෙනේ අංශක 22මාරයි. අංශක 22මාරේ කොස්ව මේ ඒ වගේ තුනක අංශක 22මාරේව තුනක්. එයාගේ කොස්ව මේ 5 කර 7ක් මේගොල්ලන්ගේ කිසිම අගයක කොස් අගේ ඔයා දන්නේ නැහැ. ඔයාට ඒගොල්ලන්ගේ අගය ගැන කිසිම වැටහීමක් නැහැ. හරි. එතකොට කොහොමද සර් මේකේ අගය හොයාගන්නේ? මෙහෙමයි. ඒකට අපිට හිතන්න වෙනවා යම් වෙන විදියකට. අංශක 22මාරේ දන්නේ නැති වුණාට පුතේ අපිට අංශක 22මාරේ දෙගුණේ වෙන 45 අංශක 45 කියන්නේ 5 බෙදීම 4 sin ද cos ද tan ද sec cosec cot ඕනම කෙනෙක් දාන්නවා. හරිනේ? අන්න හරි. ඉතින් එතකොට ඒකේ තේරුම තමයි පුතා අපි ඒකේ ඕන කෝණයක් දන්න ඕන මාගයක් දන්නවා අංශක 22මාරේ යාගේ භාගය කෝණේ දන්නේ නැහැ. මම try කරන්න ඕනේ එහෙනම් මේ 5 බෙදීම 8 5 බෙදීම 4 වෙනකන් ඇදගෙන යන්න. දැන් මම මේ හිතන විදිය ඔයගොල්ලෝ බලන්නකෝ. තේරුණාද? දැන් එතකොට සර් වෙන ගානකත් අපිට ওই වගේ chance එන්න පුළුවන්ද? පුළුවන්. දැන් උදාහරණයක් විදිහට හිතන්න තව තැනක තියෙනවා අංශක 15. හරිද? මෙහෙමනේ. අංශක 22මාර මොන්නේ අංශක 15 තියෙනවා. ඉතින් මම අංශක 30 හැම එකම දන්නවා. අන්න එතකොට ඔයා බලනවා ඒක දෙගුණ කරලා ගන්න බැරිද? එතකොට 30යිනේ. ඊට පස්සේ එහෙම නැත්තම් 15 තුන් ගුණය කරලා ගන්න බැරිද? 45යිනේ. එතකොට එයාගෙත් දන්නවනේ සේරම. අර ඒ වගේ ඔයා try කරන්න ඕන යම් සූත්‍රයක් දාන්න.
ඒ සූත්‍රයෙන් කෙරෙන්න ඕන කෝණය වෙනස් කරන එක. ඔයා දන්න තැනකට. හරියට හරි. ඉතින් සර් කොස්ගේ 4 වෙනි බලවලට සූත්‍ර නෑනේ. එතකොට අපි කොහොමද සූත්‍රයක් හිතාගන්නේ? එකපාරට එහෙම සූත්‍ර ගැන අපිට අයිඩියාවක් නෑනේ. හරි. පුතාලට දැන් ඊළඟට පුළුවන් වෙන්න ඕන 4 වෙනි බලය ඇතුලේ හැංගිලා තියෙන අපි දන්න වෙන බලයක් අඳුරගන්න. ගණිතය කියන්නේ හැමදේම එකපාර පේන තැනක් නෙවෙයි. සමහර දේවල් හැංගිලා තියෙන්නේ. ඒවා අනාවරණය කර ගැනීමත් මේකේ අංශයක්. ඒතර නිකම් පුතාලා හිතලා කියන්න 4 වෙනි බලයක් තියෙන තැනක මම කොහොමද මේ 4 වෙනි බලය නිකන් අයින් කරන්න try කරන්නේ? අයින් කරනව නෙවෙයි නිකන් ඒක මට ඕන විදියට දකින්න try කරන්න ඕන මම. ඉතින් හරි සර් එතකොට මට ඕන මොනවද? ඒක ඉතින් ඔයා කල්පනා කරන්න. ඔයා සූත්‍රවල දැකලා තියෙන්නේ කොස්ගේ මොන බලද? 4 වෙනි බල දැකලා නැහැනේ. නෑ මම නම් දැකලා නැහැ. පුතාලා දැකලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. එතකොට 3 වෙනි බල 3 වෙනි බලත් සමහර තැන්වල ඉන්නවා. ඇයි ත්‍රිත්වකෝණ සූත්‍රයේ ඉන්නේ? cos 3යි θ ඉන්නවනේ 4යි cos ඝනය θ රින 3යි cos θ. ඒ මොකද්ද සර්? ඒක තමයි ත්‍රිත්වකෝණ සූත්‍රය කියන්නේ. ඒක දන්නවද? දැන් මම මෙතන අත උස්සන්න කිව්වොත් ත්‍රිත්වකෝණ සූත්‍ර ටික මතක දරුවෝ tan ගේ sin ගේ cos ගේ. හොඳයි. ඔගොල්ලෝම ගන්න බලාගන්න 168ක් ඉන්නවා දැන් පන්තියේ. හරි? ඔන්න ප්‍රමාණය. අවංකව අත උස්සන්න තමන්ට බොරු කරගන්න එපා. අපිම වල කපා ගන්න නෑනේ පුතේ නේ. ජීවිතේ එහෙම වැඩක් නෑනේ. එහෙම වැඩක් නෑ. දැන් විභාගයට සතියයි. හරි? බලමු ත්‍රිත්වකෝණ සූත්‍ර දාන්තකය. 168න් 39 40 4න් එකයි. ළමයි 4 දෙනෙක් ගත්තොත් එක්කෙනයි දන්නේ. ඊටු 3 දෙනා. ඊටු 3 දෙනා අත උස්සන්න දන්නේ නැහැ. එහෙමද? එහෙමද ත්‍රිත්වකෝණ සූත්‍ර දන්නේ නැද්ද? මෙහෙම දෙයක් තියෙනවා පුතේ. හොඳද? අහගන්නකෝ. ගුරුවරයෙක්ට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. දැන් මම ගුරුවරයෙක් විදිහට මට පුළුවන් ද ඔයාලට මේ විෂය පොවන්න බෑ. එහෙම කරන්න බෑ. නේද? අතින් අල්ලලා ලිව්වහම හරියනවද? නෑ. මාත් එක්ක දවස් ගණන් එක දිගට ගණන් හැදුවාම හරියනවද? ඒත් නෑ. මොකද්ද වෙන්න ඕන? වෙන්න ඕන තමයි මම මේ කියන ටික සිහි බුද්ධියෙන් අහන් ඉඳලා වැඩ ටික කරන්න ඕන. අත උස්සන්න බලන්න මේ වෙනකොට ওই සූත්‍ර ටික බිත්තිවල එහෙම ගහගෙන හෝ තමන් වැඩ කරන තැන ලියාගෙන කොලයක නිකන් මේසේ ළඟින් තියාගෙන හෝ එහෙම නැත්නම් තමන්ට ඉස්සරහා පේන තැනකින් කොලයක ගහගෙන හෝ මොකක් හරි විදියකට හරිද මේ සූත්‍ර ටික තියන් ඉන්න දරුවෝ අපි බලමු හොඳයි මේ දරුවන්ට මතකද මේ ත්‍රිත්වකෝණ සූත්‍රය එහෙම මතකයක් නැද්ද එහෙම ඔළුවේ අදහසක් නැති එක තියෙන ඒ තින්නේ 90ක් වගේ ෆයිල් එක හරි කමක් නැහැ මම දීපු ෆයිල් එක හරි බොහොම හොඳයි ඒ දින 90 ගාන පේනවනේ ඔයගලන්ට මේ එකේ හරිනේ එතකොට පුතේ ඔන්න බලන්න එහෙම කරපු දරුවෝ ඉන්නේ ඔච්චරයි එහෙම කරපු දරුවන්ගේ 40කට ඒ කියන්නේ භාගයකට වගේ තමයි මොකද්ද වෙලා තියෙන්නේ මේ මතක නැහැ ඉතින් අන්න ඕක තමයි ප්‍රශ්නේ ඉතින් ඒකට නම් පුතේ මට දෙන්න විසඳුමක් නැහැ ඒකට එක විසඳුමක් දෙන්නම් මට කියන්න විතරයි පුළුවන් කොලේක ලියලා ගහගන්න නැත්නම් ළඟ තියාගන්න. ඔච්චර තමයි. එදා ඉඳලා මම කියන්නේ ওই විසඳුම තමයි. කරනවද නැද්ද කියන තීරණේ වාගේ අත. හරි අපි දෙක වැඩක් නෑ දැන්. තේරුමක් නෑනේ වෙලාව යනවනේ. හොඳයි. එහෙනම් ත්‍රිත්වකෝණ සූත්‍රය අපිට මෙතෙන් ඕනෙත් නෑ. එයාට වඩා හොඳ එකක්. භාගකෝණ සූත්‍ර. හරියට හරි. ඒකේ ඉන්නවා කොස් වර්ග. අන්න හරි. එතකොට හරි ඒක තමයි. කොස් වර්ග මට පුළුවන් මෙයා ලියන්න කොස් වර්ග 5 බෙදීම 8. ඔව් නැවත වර්ගය කියලා. අන්න දැක්කද පුතේ. එතකොට ඔයා හිතන විදිය තේරුම් ගත්තා නම් ඔයාට පුළුවන් මේ වර්ගයේ වර්ගයක් ලෙස 4 වෙනි බලය ප්‍රකාශ කරන්න. දැක්කනේ? එතකොට දැන් කවුරු හරි 4 වෙනි බලය නිසා ගාන අනා ගන්නවා නම් එයා මේ පොයින්ට් එක හිතලා නැහැ. මම දන්නේ වර්ග බලය නේද? 4 වෙනි බලෙන් මට වැඩක් නැහැ නේද කියන පොයින්ට් එක. මේ හැමදේම තර්ක හොඳද? මම මේ ඔයගලන්ට වචන වලින් කියවන්නේ මගේ මනසට එන දේවල්. ස්ටෙප්ස් පියවර. මම ඔයා වගේ ওই ගාන හදන්න පටන් ගත්තා නම් මගේ මනස වැඩ කරන්නේ ඔන්න ඔහොමයි. දැන් ඒතර ඔයා හිතලා බලන්න ඔයා ওই ගාන හදන්න යද්දි මං කියන්නේ ඔයා තනියම දැන් try කරා නම් මෙච්චර දවසක් හදාගන්න බැරි වෙච්ච කෙනෙක් නම් මට මේ ටික හිතුණාද? අඩුතරමේ මේ ඡායාවක් හරි හිතුණාද? හරි නැත්තම් කමක් නැහැ ඉතින්. එහෙම තමයි පුරුදු වෙන්න ඕන. මෙතන ඉඳලා ඉස්සරහට ඊළඟ ස්ටෙප්ස් ටික හරි මාත් එක්ක ලියමු. වේගෙන් හොඳේ? හරි. නිකන් බබා වගේ ලියන්න බෑ. දැන් මම ලියන් යනවනේ යම් වේගෙකින්. හරි. මෙන්න දැන් මට කලින් පුළුවන් නම් මේවා ලියලා ඉවර කරන්න. right. හරි. එතකොට සර් දැන් ඊළඟට හිතන්න. දැන් ඔයා මේ වර්ගේ හදාගත්තේ ඔයාට ලේසි නිසානේ. ඔව්. කොහෙද කොස් වර්ග හිටියේ? මං කියන්නේ ත්‍රිකෝණමිතිය ඇතුලේ සූත්‍ර ගොඩේ කොහෙද කොස් වර්ග හම්බුනේ?
තැන් දෙකක හම්බුණා මට නම්. එකක් cos වර්ග θ සමානයි 1 ඍණ sin වර්ග θ. හරි මේක පයිතගොරස් සර්වසාම්‍ය අනිත් පැත්ත මාරු කරලානේ නේද? ඔව්. අනිත් එක cos වර්ග θ සමානයි 1 ධන cos 2 θ බෙදීම 2. නියමයි. 1 ධන cos දෙගුණ කෝණය බෙදීම 2. හරියට හරි. මොකක්ද අපි පාවිච්චි කරන්නේ? පළවෙනියද දෙවෙනියද? ඒක හරි සරලයි. ඒ ලොජික් එක මාරම ලේසි. ඇයි? පළවෙනියම අරන් වැඩන්නේ. හේතුව cos වර්ග වෙනුවට ආයි sin වර්ගයක් ලියාගත්තා කියලා අපිට ගාණෙන් එළියට එන්න වෙන්නේ නැහැ නේ පුතේ. එතන cos වර්ග ඉන්න තැනට sin වර්ගයක් ලියවෙනවා. ඉතින් ඒත් sin වර්ගනේ. කෝණේ වෙනසක් වෙනවද නැහැනේ. ඇයි θමයි. cos වර්ග θ 1 ඍණ sin වර්ග θ. එහෙම්මමයි. දැන් මට අවුලක් තියෙන්නේ කෝණේනේ. දැන් තේරෙනවද හිතන හැටි? ඒතර බලන්න පුතාලම තමන්ගේ අඩුපාඩු කොහෙද කියලා. ඔයාට අර දෙක හිතෙනවද? ඒ දෙකෙන් මොකක්ද කියලා තේරෙනවද? අපිට සූත්‍ර ගොඩක් හිතෙන්න පුළුවන්. ඒකෙන් හරි එක තෝරගන්න විදියට මගේ මනස හැසිරෙනවද? මේව බලන්න අඩුපාඩු කොහෙද තියෙන්නේ කියලා ඒව හදන්න ටික ටික. හොඳයි. එහෙනම් මම මේකට සූත්‍රය දානවා. 1 ධන cos මේ කෝණේ ඩබල් කරන්න වෙනවා. 5 බෙදීම 4යි. දෙකෙන් වැඩි කරාම බෙදීම 2යි. හැබැයි පුතේ එළියෙන් වර්ගයක් ඉන්නවා. නියමයි. ඊළාට 1 ධන cos මේක ඩබල් කරන්න ඕන. 3යි 5 බෙදීම 4යි. බෙදීම 2යි. එළියෙන් වර්ගයක් ඉන්නවා. අමතක කරන්න එපා. 1 ධන cos මෙයාව ඩබල් කරන්න ඕන. 5යි 5 බෙදීම 4යි. ඇයි මේ ඩබල් කරන්නේ? ඇයි පුතේ? cos වර්ගයක් වෙනුවට ලියන්න ඕන 1 ධන cos දෙගුණ කෝණේ. බෙදීම 2. ඒව තේරෙනව නේද? ඒවා සරලයි. 1 ධන cos දෙගුණ කෝණය 7යි 5 බෙදීම 4. බෙදීම 2 වර්ගය. නියමයි. වැඩේ ගොඩක් දුරට අවසන්. හරි. එක දරුවෙක් අහනවා cos 2x ධන sin වර්ග x සමානයි cos වර්ග x. ඔව් හරි සූත්‍රය හරි. සූත්‍රය මොකද්ද වෙරන්න ඕන ඔයාට? ඒ පුතා කියන්නේ ඒක දාමු කියලාද? chat එකේ නිකන් සූත්‍රයක් විතරක් දාන්න එපා ප්‍රශ්නේ අහන්න පැහැදිලිව හොඳද? දැන් පුතාලට මේ අගේ මතකද? cos 5 බෙදීම 4 කීයද? අර දරුවා අහන ප්‍රශ්න මම උත්තරේ දීලා යන්නම්. ඒ දරුවා අහනවා මෙන්න මේ සූත්‍රය දාමුලු සර් අපි. cos වර්ග x වෙනුවට cos වර්ග θ වෙනුවට cos 2 θ ධන sin වර්ග θ. පළවෙනි දෙයි. මෙහෙම සූත්‍රයක් මම අනිත් දරුවන්ගෙන් අහනවා. මෙහෙම සූත්‍රයක් තියේද නැද්ද? දැන් මේ ඒ දරුවා සූත්‍රයක් කියනවා අපිට. අපි බලමුකෝ මේ විවිධාකාර හිතට එන අදහස එක එක්කෙනාගේ. හොඳයි. කමක් නැහැ. අනිත් දරුවන්ගෙන් මම අහනවා මෙවැනි සූත්‍රයක් පවතීද නොපවතීද? තියෙනවා. ඒක තමයි බලන්න කොච්චර පටුයිද කියලා අපි හිතන විදියනේ. මාර ප්‍රශ්න. ඉගැන්නුවේ නම් නැතිලු, තියද දන්නේ නැතිලු. මම පෙන්නන්නද මං කොතෙන්දද ඕක ඉගැන්නුවේ කියලා. අන්න දැන් කලබල වෙනවා කට්ටිය. සර් ඔහොම එකක් කියලා නෑනේ. හෝ සර් සූත්‍ර ගොඩේවත් නෑනේ. මෙයාව නිකමට මේ පැත්තට දාන්න. cos වර්ග තියෙනවනේ නේ. අරයා මේ පැත්තට ආව ඍණ sin වර්ග නේද? නිකන් බලන්න මම මෙහෙම දෙයක් කියලා දීලා තියෙනවද කියලා. නෑ මං අහන්නේ නිකමට අපි ඔය හදපු සූත්‍ර කොටේ තියුණාද නැද්ද කියලා. මං අහන්නේ මේ දෙවෙනියට ලියපු වෙනවා. ඉතින් බලන්න නේද? ඒක තමයි කියන්නේ. දැන් තේරෙනවද පුතේ ඕගොල්ලෝ හිතන්නේ කොච්චර පටු සීමාවකද කියලා. ඒ දරුවා මේ ප්‍රශ්නේ අහපු එක ගැන ඇත්තටම බොහොම ස්තුතියි. පේනවනේ අහුවෙච්ච දෙයක්. දැන් ඒ දරුවට සූත්‍රය අවුලක් නෑ. ඒ දරුවා හිතුවා මෙහෙම සූත්‍රයක් තියෙනවා සර් මම මේකෙන් sin වර්ග අරහෙට දාලා cos වර්ග කැලල උක්ත කරලා ගන්නවා. නියමයි. බොහොම හොඳයි. හැබැයි ඒ දරුවට ඒත් එකක් අමතක වෙලා. මොකද්ද? එයා මේ cos වර්ග පදේ වෙනුවට අරකනේ දාන්න යන්නේ. ඔව්. එතන තීටාව ඩබල් වෙන තැනක් තියෙනවනේ. හරි. ඉතින් තීටා එහෙම්මම ඉන්න තැනකුත් තියෙනවනේ. දැන් පුතේ අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිට අපේ ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නෙන් භාගයක් විසඳලා භාගයක් තියන් ඉන්න එකද හොඳ මුළු ප්‍රශ්නෙටම විසඳුමක් දෙන එකද හොඳ? මම සරල ප්‍රශ්නයක් අහන්නේ. නෑ අපි ජීවිතේ අපිට එන ප්‍රශ්නයක අපි භාගයක් ඉතුරු කරගන්නවා. ඉතුරු භාගයට විසඳුමක් දෙනවා. අන්න ඒ වගේ වැඩක් තමයි පුතා කරේ. දැන් පුතාගේ ප්‍රශ්නේ මේක. එයා භාගයක් විසඳුම දුන්නා. ඇයි? කෝණේ ඩබල් කරලා කැල්ලක් ගත්තනේ. බොහොම හොඳයි. හැබැයි ඉතුරු තව භාගයක් තියෙනවා. ඒතර ඒ භාගයට කවුද උත්තර හොයන්නේ? ඒක නිසා පුතේ හිතන විදියයි තමයි ප්‍රශ්නේ තියෙන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. දැන් ඒ දරුවට මේකෙන් මේක අරගෙන මේ සූත්‍රේ දාන්න ඕන කියලා හිතුණා. ඒකේ තියෙන අවුල හිතුන්නේ. අනිත් දරුවන්ගෙන් ඇහුවා මේම සූත්‍රයක් තියෙද කියලා සමහරු කියනවා ඉගැන්නුවේ නැහැ. තියෙද දන්නේ නැතිලු. ඒතර මේක පෙන්නුවාම
මොනවා හිතනවද නේ? ඒක තමයි කියන්නේ. ඒක තමයි කියන්නේ. එහෙනම් පුතේ ඔయిత වඩා අපි හිතමු. ඔయిత වඩා අපි පුළුල්ව හිතමු. හරිද? තාම ඕගොල්ලන්ගේ අර ත්‍රිකෝණමිතිය තුලට මනස දියුණු වෙලා නැහැ. ඒක තමයි වෙලා තියෙන්නේ. මෙහෙමයි. එහෙම වෙච්ච අය අර ඕන තරම් ඉන්නවා පන්තියේ. දැන් සමහර වෙලාවට chat එකේ දාන දේවලුත් එක මට තේරෙනවා. ඒගොල්ලෝ අමුතු විදිහට ওই සූත්‍ර කරකවලා ප්‍රශ්න අහනවා. මෙහෙම සූත්‍ර වලින් මෙහෙම වෙන්න බැරිද? ඒ වගේ දේවල්. හරිද? බොහොම සතුටුයි. අනිත් දරුවොත් එක ටික ටික හදාගමු. බැරි නෑනේ. නේද? හරි. වැඩේ පටන් ගමු. දැන් කෝ දැන් මේවා උත්තර දන්නවද අපි 5 වෙදීම 4 හදාගත්තේ අපි වාසියට කියලා. මේවා උත්තර දන්නේ නෑනේ සර්. cos 5 වෙදීම 4. කෝ එක දරුවෙක් මම හිතන්නේ ඉස්සෙල්ලා දාලා තිබුණ උත්තරේ. කියන්න බලන්න කවුරු හරි. cos 5 වෙදීම 4 එකයට මූල 2යි. නියමයි. බොහොම හොඳයි. එකයට මූල 2යි. වර්ගේ අමතක කරන්න එපා. දැන් සමහරුන්ට මේ වර්ගය අමතක වෙනවා. හරි. ඊට පස්සේ සර් මේ cos 3යි 5 බෙදීම 4. එයා කීයද? ඒක තමයි මාත් අහන්නේ. එයා කීයද පුතේ ඇත්තට? එහෙම වගේක් තියුණාද? ඔව් තියුණා. හදාගන්න පුළුවන්. අපි ක්‍රම කියලා දීලා තියෙනවා. පාඩම් කරන්න එපා. ඒ වගේ වැඩ කරන්නේ නැහැ. ෂි. හදාගන්න ඕනේ. ලෙවල් හදන්න ඕනේ. කොහොමද කරන්නේ? 5 බෙදීම 4 කෑල්ලක් නිසා cos එක ලියවෙන්නේ. එකයට මූල 2යි. නියමයි. ඊට පස්සේ වෘත්තපාදෙත් එක්ක ලකුණ හිතන්න ඕන. 3යි 5 බෙදීම 4. 45ව 3ක්. හිතෙන් කරකවන්න. 45ව 3 මොන වෘත්තපාදෙද? දෙකේ cos ඍණයි. ඔය බලන්න පුතේ. බලන්න මං කොච්චර වේගවත්ද කියලා මේ තැන්වල. මේ තැන්වලට පුතාටත් එන්න පුළුවන්. පැහැදිලිද මං කියන දේ? ක්‍රමවේද නැවත ප්‍රැක්ටිස් කරන්න. ලියන්න නිකන් කොලයක් අරගෙන cos කීයක් හරි අගයක් ලියලා ඒක සුළු කරන්න පුළුවන්ද කියලා බලන්න. cos 5යි 5 වෙදීම 4 ඔන්න බලන්න වේගෙන් එයාව ගන්න පුළුවන්ද කියලා. 5යි 5 වෙදීම 4 කොහෙද ඉන්නේ? එයා ඉන්නේ ඒත් 5 බෙදීම 4 එකයට මූල 2යි. ධනද ඍණද? 5යි 5 බෙදීම 4 45ව 5ක්. 1 2 3 4 5. තුන්වෙනි වෘත්තපාදේ 3 cos ඍණයි. බලන්න කොච්චර වේගවත්ද කියලා. හොඳයි. ඊට පස්සේ 7යි 5 බෙදීම 4. කොහෙද පුතේ ඉන්නේ? මොන වෘත්තපාදේද? එකයට මූල 2ම තමයි. මොන වෘත්තපාදේද? 4 වෙනි වෘත්තපාදයේ cos ධනයි. නියමයි. දැක්කද? එතකොට පුතාට පේනවාද මේ දෙන්න එක જાතිය මේ දෙන්න එක જાතිය. එහෙනම් ඉන් දෙකක් ඉන්නවා. මොනින් දෙකක්ද? මේන් දෙකක්. හරි. ඒන් දෙකක් ගන්නකොටම මේ දෙකේ වර්ගය දාමු 4යි. උඩ තියෙන එක ප්‍රසාරණය කරමු. එකේ වර්ගය 1යි. පද දෙකේ ගුණිතේ දෙගුණේ 2යට මූල 2යි. අවසාන පදේ වර්ගය 1යට 2යි. මේනුත් දෙකක් එනවා. මේන් එක්කෙනෙක් ප්‍රසාරණය කරමු. යට එනවා දෙකේ වර්ගය 4යි. එකේ වර්ගය 1යි. පද දෙකේ ගුණිතේ දෙගුණේ ඍණ 2යට මූල 2යි. අවසාන පදේ වර්ගය 1යට 2යි. මේනුත් දෙන්නෙක් එනවා. බලන්න වේගවත් සුළු කිරීමකට ගියාම. ඒ වගේම එකපාරට බය වෙන්න එපා. හොඳද මම එහෙම වේගවත් සුළු කිරීමකට හරියට හිතන්න. මෙයාව ප්‍රසාරණය කළා. දෙකේ වර්ගය 4යි. මේ උඩ ඉන්න දෙන්නෙක්ගේ එකතුවක් නේ පුතේ A ධන B. A ධන B කෙනෙක් ප්‍රසාරණය වෙන්නේ කොහොමද? A වර්ග පද දෙකේ ගුණිතේ දෙගුණේ 2යි AB ධන මෙයාගේ වර්ගය වර්ගමූලය කැපෙනවා. ඒකම මැද ඍණ ලකුණක් එක්ක සිද්ධ වෙනවා. යට ඉන්න දෙක වර්ග වෙනවා. අවුලකට තියෙන්නේ මෙයාමයි මෙතන ඉන්නේ. ඒ කියන්නේ මේන් දෙන්නෙක් මෙයාමයි අතන අන්තිමයට ඉන්නේ. ඒ වගේ දෙන්නෙක් මරු 2යි 4යි කැපෙනවා 2යි 4යි කැපෙනවා. යට වෙනවා දෙකක්. උඩ සුළු වෙනවා. එක ධන මෙතන භාගයයි එකයිනේ 3 බෙදීම 2යි. 3 බෙදීම 2 ධන 2යට මූල 2. බෙදීම 2යි. 3 බෙදීම 2 ඍණ 2යට මූල 2. බෙදීම 2යි. හරය පොදු කරන්න ධන ඍණ කැපෙනවා. 3 බෙදීම 2යි. වැඩේ ගොඩ. සමානයි 3 බෙදීම 2. පුතේ හිමීට සුළු කරන්න ඉතින්. සර් ඔය ඉස්සරහා දෙකක් තියෙන්නේ. ඒක තමයි දැන් මෙච්චර වෙලා කිව්ව දේවල් අහන් ඉඳලා නැහැ. පුතාට පේනවාද මේ දෙන්නම එක වගේ කියලා? මේ දෙන්නම එකයි කියලා තේරෙනවද? එතන මේ එක්කෙනෙක්ව දිග ඇරලා ඉස්සරහෙන් දෙකක් දැම්මාම හරි නේද? එච්චර සරල වෙන්න ඕනේ නැහැ හොඳද? හොඳයි. ගැටලු ඉක්මනට අහන්න. ගානේ තියෙන ගැටලු අහන්න ඉක්මනට. ඉවරයි 19 ඊළඟ 20 ඊළඟ 29. හදාගෙන යන්න ඈ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම නැවතත් කියනවා.
හිතන විදිය ගැන තමන්ගේ මනස යොමු කරලා ඉන්න. මම පියවරක් හිතන්නේ කොහොමද කියලා කියනවා. ඒක ගැන හොඳ සිහියෙන් අහගෙන ඉන්න. ඔයා ඊළඟ ගානේ ඒ විදියට හිතන්න try කරන්න. ඒ ස්ටයිල් අල්ලගෙන ඒ විදියට හිතන්න පොඩි හරි try එකක් දෙන්න. බලන්න තමන්ට ආපු සිතුවිලි ටිකයි මම ගානේ කියන සිතුවිලි ටිකයි අඩුතරම එක ළඟින් හරි අනේවද කියලා. හරිනේ මකන්නද බෝඩ් එක පුතේ 19 20 16 වන්තනේ අපි හදපු ගාන 19 අපිට දත්තයක් දෙනවා tan x ධන tan x ධන 5 බෙදීම 3 ධන tan 2x ධන 5 බෙදීම නෑ tan x ධන 2යි 5 බෙදීම sorry tan x ධන 2යි 5 බෙදීම 3 මෙන්න පුතේ ගාන සමානයි 3යි sorry සමානයි 3යි නම් tan 3x සමානයි 1 බව වෙන්නවා හා tan 3x වෙනකම් ගාන ඇදගෙන යන්න ඕන හරි එකපාරට අදහසක් නෑ අපි බලමු විසිතුන නිව් ක්ලාස් එකේ අයට මේ ගණන් ටික ආයෙත් හදනවාද ගොඩක් දුරට නැති වෙයි පුතේ මම මෙතනින් ඒ කියන්නේ ඒක ඒ ඇත්තටම ඒකත් කරන්නේ ඕගලන්ට කරපු ටිකම තමයි මේක ඉතින් YouTube තියෙනවනේ ඕන කෙනෙක්ට බලන්න පුළුවන් හරි පුතේ අහගන්න බලන්න දැන් අපිට යන්න තියෙන්නේ tan 3x ළඟටනේ tan 3x ට දිග සූත්‍රයක් තියෙනවා දරුවන්ට මතකයිනේ tan 3x ට තියෙනවා දීර්ඝ සූත්‍රයක් නේ එතකොට ඇත්තටම කිව්වොත් අපි යාව ටික ටික නිර්මාණය කරන්න try කරා නම් හරි එතකොට කොහොමද එතෙන්ට යන්නේ හිතන්න වෙනවා හරි මම මෙහෙම හිතනවා මම බලනවා මේගොල්ලන්ව ප්‍රසාරණය කරන්න බැරිද මොකද මේක නිකන් ඇල්ෆා ධන බීටා වගේ tan ඇල්ෆා ධන බීටා දිගාරින්න බැරිද ආකලන සූත්‍රයෙන් පුළුවන් tan ඇල්ෆා x ධන tan බීටා ඒ කියන්නේ 5 බෙදීම 3 බෙදීම එක ඍණ tan x tan 5 බෙදීම 3 ධන tan x ධන tan 2යි 5 බෙදීම 3 එක ඍණ tan x tan 2යි 5 බෙදීම 3 සමානයි 3යි කොබලු මේක හිතුණු දරුවෝ මේක කල්පනා වෙච්ච දරුවෝ අත උස්සන් බලන්න මේ වගේ දෙයක් කරන්න ඕන කියලා නිකන් හිතුණු දරුවෝ
හොඳයි. දැන් අද දවස් ඉවර වෙනකොට අඩුතරමේ ගානකට හරි එක ගානකට හරි පොඩි හරි සපෝට් එකක් දී ගන්න පුළුවන්ද කියලා තමයි බලන්න. ඒකනේ වෙන්න ඕනේ පුතේ. හොඳයි. බොහොම හොඳයි. දැන් ඊළඟට ටිකක් හිතෙන්න එපයි නේද? බලමු අපි ඊළඟට ටිකක් හිතෙනවද කියලා. දැන් මට තියෙන ප්‍රශ්නේ tan 5 බෙදීම තුන කීයද? ඒව දන්න අගයන්නේ. ඔව් දන්න අගයන් කියන්නේ මම නම් දන්න අගයන් බලමු අපි ඕගොල්ලෝ දන්නවද කියලා. tan 5 බෙදීම තුන කීයද? අංශක 60 tan මූල 3යි. බොහොම හොඳයි. මේකත් එතකොට මූල 3යි ගුණිතයක්. right. එතකොට මේවා 2යි 5 බෙදීම 3යි. මෙයා කීයද? ගණන් කරලා බලමු. 5 බෙදීම 3 පදයක්. මූල 3යි. ධනද ඍණද? ඍණ. ඇයි දෙවනි වෘත පාදේ tan ඍණයි. නියමයි. එක ඍණ tan x වතාවක් ඍණ මූල 3. මෙතන නම් ධන දාලා ආයි ඍණක් දාන්න ඒත් ප්‍රශ්නයක් නෑ. උත්තරේ 3යි. උත්තරේ 3යි. හොඳයි මම මේක තා පොඩ්ඩක් සුළු කරනවා tan x ධන මූල 3 බෙදීම එක ඍණ මූල 3යි tan x. මෙතන එනවා tan x ඍණ මූල 3 බෙදීම එක ධන මූල 3යි tan x සමානයි 3යි. මුලින්ම මේ දෙකේ පොදු හරයක් ගන්න. ඒ දෙකේ ගන්න පොදු හරයක්. tan x පොඩ්ඩක් තියාගෙන ඒකත් එක්කම ඕනනම් පොදු හරය ගන්නත් පුළුවන්. අපි එකපාර ගමුනේ. එකපාර ගමු කවන්නේ. එකපාරම ගන්න පොදු හරය. මං උඩට ගන්නම්. මට නැත්නම් යට කොටස ඉදියන්න ගියොත් ආ ඉඩමදි වෙනවා. ඔව් ඔව් තුන පියවර නැතුව හතර ලිව්වට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතෙන්ට එනවා එක ඍණ මූල 3යි tan x. එක ධන මූල 3යි tan x. බලන්න පොදු හරය ගත්ත විදිය හරිද කියලා. මෙතන යට තියෙන්නේ පුතේ ඇත්තටම එකක්නේ. මෙයයි තමයි පොදු හරයට එන්නේ. ඒතර මේ එක එන්නේ නැහැනේ. මේ දෙන්න එන්නේ. ඒ දෙන්නම මේකේ උඩට වැඩි වෙනවා. ඊට පස්සේ මෙතන ඉන්නවනේ tan x ධන මූල 3. එයත් එක්ක මෙයා වැඩි වෙනවා. tan x ධන මූල 3ත් එක්ක වැඩි වෙනවා. එක ඍණ මූල එක ධන මූල 3යි tan x. ඒ වගේම tan x ඍණ මූල 3ත් එක්ක වැඩි වෙනවා. එක ඍණ මූල 3යි tan x. එහා පැත්තේ සමානයි 3ට. දීර්ඝ ප්‍රකාශනයක් සුළු කරන්න වෙනවා. කළා බලමු. ගොඩක් දුරට සුළු වෙලා යයි. මෙතන පුතාලට පේනවද එක ඍණ මූල 3 එක ධන මූල 3. ඒ කියන්නේ එක ඍණ මූල 3 වර්ග tan වර්ග. මෙතන tan වතාවක් එක tan x මූල 3යි tan වර්ග ධන මූල 3 ධන 3යි tan වර්ග මේ තියෙන්නේ ඒ කොටස. ඊළඟට මෙතන වැඩි කරනවා tan x එකෙන් tan x ඍණ මූල 3යි tan ගෙන් ඍණ මූල 3යි tan වර්ග ඍණ මූල 3 එකෙන් ඍණ මූල 3යි
ඍණ ධන වෙනවා මූල 3යි 3යි tan x. ඉර යට වෙනම එක්කෙනෙක් ඉන්නවා. සමානයි 3යි. මං කියලා දෙන්නම් මේ ඉර යටටත් කෙනෙක් එනවා ලිව්වේ තාම. මෙතන පොදු හරයක් ගත්තනේ පුතේ. මෙයයි. ඒතර මෙතන හිටපු එකනේ ওই දෙන්නගෙම වැඩි වුණේ. එහෙනම් උඩත් වැඩි වෙන්න ඕනේ ඒ දෙන්නගෙම. හරි. මෙතන යට හිටියේ මෙයානේ. එහෙනම් මෙයාව වැඩි වුණේ මේකෙන් නම් මේ උඩ කෑල්ලත් වැඩි වෙන්න ඕනේ මේකෙන්. tan ධන මූල 3 වැඩි කරව 1 ධන මූල 3යි tan ගෙන්. ඒ වගේම 1 ඍණ මූල 3යි tan ගෙන් tan ඍණ මූල 3ත් වැඩි කරා. පොදු හරය අරයා. දැන් කරේ මෙතන පේනවාද a ඍණ b a ධන b වර්ග දෙකක අන්තරයක් සාධක කරන්න පුළුවන්. මේ සාධක වර්ග දෙකක අන්තරයක් කරන්න පුළුවන්. tan තාමත් එළියේ. tan එක එකෙන් tan එක මූල 3යි tan ගෙන් මූල 3 එකෙන් මූල 3යි tan ගෙන් 3යි tan වර්ග. මෙතන 3යි tan. හරි. අර එහා පැත්තේ වරහන් දෙකත් ඒ විදිහටම තමයි. දැන් කට්ටියට පැහැදිලිද? දැන් මට කියන්න බලන්න මේ ගානේ මේ සුළු කිරීම අවුල් ගියපු දරුවෝ. දැන් මට අත උස්සන්නකෝ මම තියෙන ප්‍රශ්න වලට විසඳුම් කියන්න. දැන් ගානේ ත්‍රිකෝණමිතිය සූත්‍ර දාන එකත් අවුලක් නෑ. අගයන් ටිකක් දැම්මා. මේක මේ සුළු කරන්න පොදු හරේ ගත්ත ගමන් අවුල් වෙච්ච දරුවෝ. ඉන්නවද? අවංකව කියන්න දැන්. Tamanට තිබුණානේ Tamanගේ අදහස් කියන්න නේද? හොඳයි කීප දෙනෙක් ඉන්නවා. හරිනේ? එතකොට පුතේ ඒ වගේ තැන්වලදී බලන්න ඕනේ පියවරෙන් පියවරට. පියවරෙන් පියවර කියන්නේ මේ තනි ලියපු එක පියවරකත් පොඩ්ඩෙන් පොඩ්ඩට බලන්න. මම කිව්වෙත් ඒ විදිහටම තමයි. මෙතන කොහොමද මේ දෙන්න ආවේ? ඊළඟට ඇයි මෙයාම මේකෙන් විතරක් වැඩි වුනේ? එතන කාවද ගත්තේ? හරිද? එහෙම එකින් එකට බලන්න වෙනවා. මෙතනත් වැඩි කරන්න පුළුවන්. එකේ වර්ග ඍණ මූල 3 වර්ග tan වර්ග. මෙතනත් එකේ වර්ග එනවා ඇත්තටම නේද? හොඳයි. ඊට පස්සේ මෙතන tan එකෙන් වැඩි වෙනවා tan x. මෙතන මෙයා මේක මූල 3 වර්ග 3යි නේ ඍණ 3යි tan ඝනය. හරි. tan ඝන x. tan x 3යි tan x 4යි. 4 මෙතන 8යි tan x එකක් එනවා. මෙයා මෙයාට කැපෙනවා මෙයා මෙයාට කැපෙනවා. කපන්න එපා ඔයගොල්ලෝ. යටට එනවා 1 ඍණ 3යි tan වර්ග x සමානයි 3යි. මේ වගේ වෙලාවට නම් අවුලක් නෑ සර් විභාගෙදි තමයි අවුල් වෙන්නේ. ඒ ඇයි සර්? ඒක පුතේ වෙනම දෙයක්. මේක මෙහෙම කතා කරන්න ඕන දෙයක් නෙවෙයි. ඇත්තට මෙතන සිද්ධ වෙන්නේ විභාගයකට ගියාට පස්සේ අර අපේ මනස ටිකක් අපි කියන්නේ අර මේ ගැස්සෙනවා. හරිද? එතන අපිට වැඩ තියෙනවනේ ගොඩක් ඒ වෙලාවේ කරන්න. මොකද නිශ්චිත කාල සීමාවක් තුළ අපිට අදාළ අර දැනුම ලියන්න ඕනේ. එතෙන්දී අපි පොඩ්ඩක් බය වෙනවා. හරිද? ඒක පුතේ සාමාන්‍ය මනුස්ස ස්වභාවයක්. ඒක මේ ඔයාට විතරක් විශේෂ. එහෙම නෑ. අපි විභාගයක් ලියන්න ගියත් අපේ හිතත් යම් කිසි විදිහකට ඒකේ පොඩි බයවීමක් වෙනවා. හැබැයි ඔයාගේ මනස ඊට කලින් පුරුදු කරලා තියන්න. විභාගයට ගියාම කොහොමත් ඒක වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ සිද්ධ වෙන සාමාන්‍ය දේ කොහොමත් මටත් වෙන්න පුළුවන්. නමුත් මම දන්නවා මේක දිගටම තියුණොත් මට විභාගේ කරන්න බෑ. එහෙනම් මම කරන්න ඕන ඒ මට එකපාරට දැනෙන ඒ ගැන මම හිතලා හරි මේක මේ වෙලාවට එන දෙයක්. දැන් මම කරන්න ඕන ඊළඟ ප්‍රශ්නේ ඉඳලා මට ලකුණු මොන ප්‍රමාණය ලැබුණත් මම කරන්න ඕන මගේ දැනුම ටික හරියට මෙතන ලියන එක. එහෙම ලිව්වොත් මට හොඳ ලකුණු මට්ටමකට යන්න පුළුවන්. ඔන්න ඕක පොඩ්ඩක් මනසින් මෙනෙහි කරන්න. එහෙම එක විභාගයකින් ඕක හරියන්නේ නැහැ. සමහර කෙනාට විභාගයක් දෙයක් ලියන්න වෙන්න පුළුවන් Tamanට ওই යවුල හරියවා ගන්න. ඉතින් වෙන්න පුළුවන්. ඒක තමයි කාලයක් තියෙනවා. ප්‍රැක්ටිස් කරලා ඒ වැඩේ කරන්න. හරි? සමහර දරුවෝ ඉන්නවනේ විභාග ලියන්නේ නැති දරුවෝ. ඉන්නවා. එහෙම දරුවෝ ඉන්න. දැන් මෙතනත් අපේ පන්තියේ හිතන් ඇති. ওই විභාගේ නම් මම ලියන්නේ නැහැ. එහෙම දරුවෝ A level වලට ගිහිල්ලා තමයි පළවෙනි විභාගය අත්දකින්නේ. A level වලට ගිහිල්ලා A level විභාගේ තමයි එයාගේ ජීවිතේ උසස් පෙළේ පළවෙනි විභාගේ. PO වල ඉන්නේ පටන් ගන්නෙත් හොඳම එක. එහෙනම් PO විභාගේ තමයි පළවෙනි විභාගේ. එදා තමයි හරියටම යකාගේ කළු දකින්නේ. මොකද වෙන්නේ? හොඳටම බය වෙනවා. ඒක නිසා එහෙම නොවි මුල් ටිකේ බය වෙන්න කමක් නැහැ. බය වෙලා බය නැති කරගන්න. ආන්න ඊට පස්සේ පේපරේ සාමාන්‍ය දෙයක් වෙනවා. පැහැදිලිද? right 8යි 1යි 9යි 9යි tan x ඍණ 3යි tan ඝනය බෙදීම 1 ඍණ 3යි tan වර්ග සමානයි 3යි. පුතේ දෙපැත්තම 3ෙන් බෙදන්න පුළුවන් නේද?
O level වලත් ඔහොමම ඕන සර්. ඔහොමම වුණා සර් මං හිතන්නේ ඒක වෙන්නේ නැති. ඒක තමයි කියන්නේ. මේ සතියේ ඇත්තටම මේ මාතර මං හිතන්නේ ජනකිසගේ පන්තියේත් විභාගයක් තියෙනවා කියලා මේ දරුවෙක් දාලා තියෙනවා. මගේ පන්තියේත් දැන් විභාග එනවලු. මාර විදියට බය වෙලාලු ඉන්නේ ගානක්වත් හදාගන්න බැරුව. හරිද? දැන් මං කල්පනා කරේ දැන් මේ පුතාට දැන් මං උසස් පෙළ විභාගේ තියෙන හැටි කියන්නද? කටින් නිකන් දැනගන්න. මං කිව්වා නේද එක දවසක් ඒක. නැද්ද? මං නිකන් කියන්නද බලන්න ඔයගලන්ට එක්සෑම් තියෙන විදිය. අහගන්නකෝ. සාමාන්‍ය පටන් ගන්න සඳුදා දවසකින් පටන් ගන්න. සාමාන්‍ය එක්සෑම් පටන් ගන්න එමෙ හැම අවුරුද්දකම වගේ. PO වලින් දා පටන් ගන්න. PO තමයි උසස් පෙළ මුලින්ම පවත්වන දවසේ මුලින්ම තියෙන විභාගේ. PO වලිනුයි PO සහ බයෝ ෆස්ට් එක තියෙනවා. ওই දෙක පටන් ගන්නවා. තා ඇග්‍රි හරි මොකක් කර මට මතක නෑ. ඔයත් තියෙනවා. ඉතින් මේ කොහොමහරි PO වලින් පටන් ගන්න සඳුදා 8:00 සාමාන්‍ය වෙලාව. අඟහරුවාදා නිවාඩුයි. බදාදා ඇප්ලයිඩ් 8:00 රාස්පයින්ද නිවාඩුයි. සිකුරාදා ෆිසික්ස් MCQ එක 8:00 10:00 පැය දෙකයිනේ. සෙනසුරාදා ඉරිදා ෆ්‍රී නිවාඩුයි. සඳුදා ඊළඟ සඳුදා ෆිසික්ස් සෙකන්ඩ් පේපර් එක 8:00 11:00 ඊට පස්සේ ටියුස්ඩේ ආයි අඟහරුවාදා නිවාඩුයි. බදාදා කෙමිස්ට්‍රි ෆස්ට් එක ඊළඟ සතිය මම කියන්නේ ෆස්ට් එක 8:00 10:00 ඊළඟ සිකුරාදා කෙමිස්ට්‍රි සෙකන්ඩ් එක 8:00 11:00 මට තේරෙන විදිහට අර පුතා කලන්ත දාන්න ඕන ඕකේ. හරි. දැන් ඒ පුතාට දැන් ප්‍රශ්නේ තියෙන්නේ PO ඇප්ලයිඩ් දෙක එක ළඟට ආපු එක. අර මම කිව්වේ ඒ ඇත්ත ඒ ලෙවල් එක්සෑම් ෂෙඩියුල් එක. සාමාන්‍යයෙන් එන්නේ ඔහොමයි. හරිනේ? ඔව් PO පැය 3යි ඇප්ලයිඩ් පැය 3යි. ෆිසික්ස් පැය 2යි 3යි 5යි. කෙමිස්ට්‍රීත් පැය 2යි 3යි 5යි. කම්බයින් පැය 6යි 3යි 3යි. ඒකනේ. ඉතින් ඇත්තටම ඔහොම කියන්න දෙයක් නැහැ නේ. ඕගොල්ලෝ O level එක දිගට නේද? අද එකක් ලියනවා හෙට එක. එහෙම නැති උනේ. මං හිතන්නේ. ඉතින් තාවුණා අද එහෙනම්. ඉතින් බය වෙන්න ඕන. හරි හරි. මෙන්න මේ වැඩ ටික කරන්න. මෙන්න මේ ගාන අදුම් පුතේ 3 බෙදන්න. tan x නෑ 3යි tan x. ඍණ tan ඝන x. ඔව්. බෙදීම එක ඍණ මේ අපි දන්න කෙනෙක්. සමාන 1යි. කවුද මේ? මේ තමයි tan 3යි x. හොඳයි නැවත. මේක a ධන b a ඍණ b වගේ. ඒ කියන්නේ වර්ග දෙකක අන්තරයක්. එකේ වර්ග ඍණ b වර්ග මූල 3 වර්ගයේ tan වර්ග. එළියේ tan කෙනෙක් ඉන්නවා. මේ දෙන්න සුළු කරා. මේ ඉන්නේ. ඊළඟට මෙන්න මෙතන කෑල්ල සුළු කරා. ඒක තමයි මේ ඉන්නේ. එතන පද ටිකක් කැපුණා. මෙතන tan එකෙන් වැඩි වුණා. tan මූල 3 වර්ගයේ 3යි tan වර්ගයෙන් වැඩි වුණාම 3යි tan ඝනේ. මෙතන මේගොල්ලෝ කැපුණාට පොතේ tan උයි 3යි tan උයි 4යි tan. ඒම යට කෙනෙකුත් ඉන්නවා. 4යි 4යි 8යි tan. බෙදීම යට තියෙන්නේ a ඍණ b a ධන b. එක ඍණ 3යි tan වර්ග. එයාව ගත්ත යටට. කපාගෙන ගියා. හරිද පුතේ? අන්තිමට ලියන්න මේ ඉන්නේ tan 3x එම නිසා tan 3x සමානයි 1යි. හරි හොඳයි. ඊළඟ ගාන. විස්ස සහ ඊළඟ 29 එකත් හදමු. හදන්න.
හොඳයි. cos x බෙදීම a සමානයි sin x බෙදීම b නම් අන්න අරක සිම්පල් a බව පෙන්වන්න. හොඳයි. ඕක නම් හරිය ලේසි ගානක් හොඳද? ඔය පේන්නේ නිකන් බොහොම අමාරුයි වගේ ලෙවල් එකකින්. නමුත් ඕකේ ඇති දෙයක් නැහැ. ඒ තරම් ওই ගාන ලේසි. අපි බලමුකෝ. බලමුකෝ අපි දරුවන්ට හිතන දේවල් ওই ගානත් එක්ක. මෙන්න දත්තය. හොඳද? cos x බෙදීම a. cos x බෙදීම සිම්පල් a සමානයි sin x බෙදීම සිම්පල් b. කොහොමනේ තියෙන්නේ? පෙන්වන්න තියෙන්නේ a sec දෙක a බෙදීම sec 2x දන b බෙදීම cos x 2x සමානයි සිම්පල් a බව. හරි. මෙහෙම කරමු. දැන් මේකෙනුත් මුලින්ම හදා ගන්න දේවල් තියෙනවා. මොනවද? මේ b අරහෙට දාලා cos මෙහෙට දාන්න. එතකොට එනවා නේද පුතාට පදයක් sin x බෙදීම cos x කියලා එකක්. ඒ කියන්නේ tan x. ඔව් tan x සමානයි b බෙදීමේ නියමයි. ඔව්. ඔක තමයි වාගේ දත්තේ. අපිට පෙන්වන්න තියෙන්නේ a බෙදීම sec 2x ධන b බෙදීම cos x 2x. LHS හදන්න තියෙන එකේ වමෙන් පටන් ගන්නවා. හදන්න තියෙන එකේ වමෙන්. sec සහ cos එක උඩට ගන්න පුළුවන්. cos 2x sin 2x. දැන් අපි දන්නේ tan. මොකද අන්තිම උත්තරේ a අකුරක්. දැන් පුතේ හිතන්නේ මෙහෙමයි. මෙතන තියෙනවා ab සහ x. හැබැයි මෙයා සුළු කරලා ගේන්න ඕන සිම්පල් a ට. එතන තියෙන්නේ ab අකුරු. ඒ කියන්නේ a x අකුර නෑනේ. b අකුරත් නෑනේ සර්. හරි කමක් නෑ. මුලින්ම x අකුර නෑනේ. ඔව්. ඉතින් x වයින් කරන්න මේ ඉන්නේ tan x දන්නවනේ. ඉතින් මේ දෙන්නව tan ගෙන් ලියන්න බැරිද? දැන් පුතා කරන්න ඕන දේ හිතන්න. මෙතන ඉන්න එක ජාතියක පදයක් මට වැඩක් නෑ. එයා මෙතනින් අයින් කරන්න නම් එයා වෙනුවට කෙනෙක් දාන්න ඕන. නේද? දැන් මෙතන ඉන්නේ cos 2x. හැබැයි දන්නේ tan x ව. එහෙනම් මම හිතනවා මේ දෙක කනෙක්ට් කරන්න බැරිද? cos 2x tan x. යම් කෝණයක tan නගේ දෙගුණ කෝණයේ cos එක්ක සූත්‍රයක් තියෙනවා. cos ගේ tan භාග කෝණික සූත්‍රය මොකද්ද? කො බලමු. ඔව් එකරින්න tan වර්ග බෙදීම එක දාන tan වර්ග නියමයි. මෙතනත් 2 tan x බෙදීම එක දාන tan වර්ග. ඉතින් එච්චරයිනේ පුතේ. ඔය දැන් ආදේශ කරන්න. දැන් මේ තැන් වලට ආදේශ කරන්න කවුද දැන් මෙන්න මෙතන එන එකරින tan වර්ග කියන්නේ? b වර්ග බෙදීම a වර්ග. නියමයි. මෙතන යට එක දාන b වර්ග බෙදීම a වර්ග. b වතාවක් 2යි b බෙදීම a එක දාන b වර්ග බෙදීම a වර්ග. ඔය බලන්නකෝ පුතේ. මාර ලේසියි. හරිද? හොඳයි. ඊළඟට මේ බලන්න. මම මේකේ පොදු හරයක් ගන්නවා. එක දාන b වර්ග බෙදීම a වර්ගයක්. ඒක පොදුයිනේ. මේක සුළු කරන්න එපයි. සිම්පල් a වැඩි කිරීම එකරින b වර්ග බෙදීම a වර්ගයක්. මේක සුළු කරන්නත් පුළුවන් මෙහෙම තියාගෙන යන්නත් පුළුවන්. හොඳේ? ඊළඟට පුතේ පුතාට පේනවාද මේ මෙතන මෙයා දැන් මේ කට්ටියත් එක්ක වැඩි වුණාම එන්නේ 2යි b වර්ග බෙදීම a නේ. ඔහොම එකක් නෙන්නේ. නෑ මම මෙතෙන්ට වර්ගයක් දාලා මෙයාගෙනුත් ඉස්සරහට a කෙනෙක් දාගන්නවා. අන්න බලන්න මම කරපු අමුතු සුළු කිරීම. දැක්කද? ඒක තේරුණා? කෙනෙක් අහන්න බලන්න සර් කොහොම ඇයි එහෙම හිතන්නේ? මොකක්ද හේතුව එහෙම? මටත් පුළුවන් නේ සර් මෙතෙන්ට වෙන මොකක් හරි අකුරක් දාලා මෙතෙන්ට p වගේ එකක් දාන්න q වගේ එකක් දාන්න. මේ වෙන මොකක් හරි s වගේ අකුරක්. ඇයි ඔය ඒ අකුරම දාන්නේ? අන්න ඒක තමයි කියන්නේ. අපි ගැලපෙන්න එපා හිතන්නේ. අයාලේ හිතලා වැඩක් නැහැ. හරි? එතකොට දැන් මට ඒ අකුරක්නේ අන්තිමට ඕන. ඔව්. මට මේ හොඳට පේනවා මෙතන ඒ අකුරක් තියෙනවා. ඉතින් මම මෙතනත් ඒ අකුරක් හැදුවොත් බැරිද ඒකව එළියට ගන්න. පොයින්ට් එක. දැන් තේරෙනවද?
ඊළඟට දැන් ඒව එළියට ගත්තොත් තව තියෙනවනේ සර් පද. ඒව කැපෙයි. දැන් ඔයාට සිම්පල් ඒව ගන්න ඕන නම් හරිද? එහෙනම් ඔයාට අවශ්‍ය වෙනවා මොකද්ද? ඒ සිම්පල් ඒව හැමතැනම හදන එක. ඒ වගේම ඉතුරු පද ටික ගැන එකපාර වද වෙන්න එපා. ඒවා කැපෙයි. sorry. හරිනේ? හරි. බලමු. ඒ කෙනෙක් එළියට ගත්තොත් එනවා 1 ඍණ b වර්ග බෙදීම a වර්ග ධන 2යි b වර්ග බෙදීම a වර්ග. යට 1 ධන b වර්ග බෙදීම a වර්ග. ඉතින් පුතේ මේ දෙන්න කැපෙනවනේ. ඇයි මේ b වර්ග බෙදීම a වර්ගෙන් 2කුයි ඍණ 1කුයි. සුළු වුණාම එන්නේ පුතේ b වර්ග බෙදීම a වර්ගෙන්. 1 ධන b වර්ග බෙදීම a වර්ග. කැපෙනවා මේ දෙකනේ. උත්තරේ සමානයි. දැන් එක දරුවෙක් දාලා දෙනවා මම ගොඩාක් වෙලා උත්සාහ කරා කියලා මේ ගානට. මොකද කියන්නේ? හැදුව කොස්සෙක්ස්ව උක්ත කරලා හරි දිත්තකෝණ සූත්‍ර දාලා පැහැදිලි නෑ. ඕනේ එහෙමත් පුළුවන්. පුළුවන් වෙන ක්‍රම තියෙනවා. ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ. කවුරුත් කිව්වේ නෑනේ වැරදි කියලා. තව ක්‍රම තියෙනවා. මේක ක්‍රමයක්. අනිවාර්යෙන් තව ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් පුතේ මෙතෙන්දී. දැන් එක දරුවෙක්ට ප්‍රශ්නේ මෙතන මේ B අයින් වෙලා A ආවේ කොහොමද කියලා. හරි. දැන් මේ අන්න ඒකනේ දැන් මට ඕක මම කොහොමද කියන්නේ ඕක. හරි අපි මෙහෙම හිතමු. ඒ දරුවාට ප්‍රශ්නේ මේ B අයින් වෙලා A ආපු එකනේ. හරි. පුතා නිකමටවත් ඊට ඇතුලෙන් තියෙන දිහා බැලුවද? මේ ටික පේනවද? මට මං සරල ප්‍රශ්නයක් අහන්නේ. මේ වරහණ ඇතුලේ තියෙන ටික පේනවද? මට නම් පේනවා. හරි. මෙතන උඩ ඉන්න කට්ටිය පේනවද? මට නම් ඒකත් පේනවා. හොඳයි. දෙකේ ඉලක්කම එහෙම්ම තියෙනවද? ඔව් තියෙනවා. හරි. බෙදීමේ ඉර තියෙනවද? ඒකත් මට හොඳට පේනවා. ඒ ඇල අතරම තියෙනවා. මෙතන ඉන්නේ B අකුර පේනවද? ඔව්. මෙතන B වර්ගයක් පේනවද? හරි. දැන් තේරෙනවද මෙතන හිටපු B ට උනේ මොකද්ද කියලා? එක දරුවෙක්ගේ ප්‍රශ්නයක්. හොඳේ? හරි. ඊළාට මෙතන ඉන්නවා පේනවද ඒ අකුරක්? මට නම් පේනවා මේ ඇල ඉරට මේ පැත්තෙන් තියෙන චූටියට. මෙතන ඇල ඉරට යටින් පේනවද කවුරු හරි ඉන්නවා? පේනවා. කවුද මේ ඉන්නේ? ඒ වර්ග. එතන මෙතන ඉන්න ඒ වෙනුවට ඒ වර්ග ලියන එක හරිද? වැරදි. එතන එහෙනම් බැලන්ස් වෙන්න මොකද්ද වෙන්න ඕන? උඩට ඒ වර්ග උඩට ඒ කෙනෙක් ලිය වෙන්න ඕන. දැන් තේරෙනවද මේ ඒ ආපු හැටි? දැන් පැහැදිලිද? හරිනේ? නෑ කමන්නේ අපි මේ පන්තියේ ওই ලෙවල් එකකින් කරමු. ඒක කොහොමන්නේ කවන්නේ. මොකද මෙතෙන්ට ඇත්තටම අවශ්‍යතාවයම තියෙන කියන්නේ මේ ගණන් තව ටිකක් ඩීප් ඒ කියන්නේ හදාගන්න බැරි වෙලා හදන්න අවශ්‍යතාවයේ තියෙන දරුවෝනේ මෙතන ඇත්තටම ඉන්නේ. කමක් නෑ අපි ওই ලෙවල් එකකින් යමු. සමහරුන්ට මේ පොඩි සුළු කිරීම පවා මදි. ඇත්තටම පුතේ ඒවා ඔහොම කරන්න බෑ. ඉතින් ඌට වඩා එන්න ඕන නම් කමන්නේ අපි ওই විදිහට යමු. ඒව ගන්නේ නැතුව ගන්න බැරිද සර්? පුළුවන්. එතකොට ඉතින් ඔයා මෙතන මුලින්ම උඩ යට ඒ වර්ගයෙන් වැඩි කරන්න. මේව පොඩ්ඩක් වෙනස් කරගන්න. වෙනස් කරලා පොදු හරයක් ගන්න. එතකොට මේවා කැපිලා යන හැටි ලස්සනට පෙනේ. එහෙම නැත්තම් මේක මෙහෙම තියාගන්න නැතුව මේ වරහණ ඉවත් කරන්න. වරහණ ඉවත් කරලා සුළු කරන්න try කරන්න. ඒත් ඔයාට ගන්න පුළුවන්. හරි? වැඩේ පැහැදිලිද? ඊට පස්සේ මෙතන සුළු කිරීම මෙයයි සුළු වෙච්ච හැටි තේරෙනවද? 2යි b වර්ග බෙදීම a වර්ග ඍණ b වර්ග බෙදීම a වර්ග. එදෙන කැපෙනවා නේ ධන 2යි ඍණ 1යි. එකම ජාතිය පදනේ. ඒතර ධන එකක් ඉතුරුයි. එතන 1 ධන 1යි යට 1 ධන 1යි කැපෙනවා. එතන ඉතුරු වෙන්නේ සිම්පල් a අකුරු විතරයි. වැඩේ පැහැදිලිද හැම දරුවෙක්ටම? හරි හොඳයි. කොහෙන් අර දිගට කාලයක් හැදුවා කිව්ව එක දරුවෙක් මේක. කොතනද ඒ පුතාට වැරදුනේ? කියන්න බලන්න. එතකොට අනිත් අයටත් ඒක ගොඩක් වුවමනා වෙයි. වැදගත් වෙයි. එක පුතෙක් දාලා දෙනවා මම ලොකු කාලයක් උත්සාහ කරා නමුත් හදාගන්න බැරි වුණා කියලා.
ඔහොම තැනකට ඇවිල්ලා නැහැ. එහෙනම් මේ දත්තය හදාගන්න තැන ඉඳලම තියෙනවනේ ගානේ තැන. ඔව් එතන ඉඳලම ගානේ දෙයක් තියෙන නිසා එතන ඉඳලම අපි හරියට හිතන්න ඕන. දෙවෙනි පේලිය. මේකද? සෙක්ක උඩට ගන්න කොස් එක්ක උඩට ගන්න සයින් ඉර උඩ යට මාරු වෙනකොට සෙක් කොසෙක් මාරු වෙනවා. ඊට පස්සේ කොස් 2යි x ට තියෙනවා tan ගේ සූත්‍රයක්. මේ මෙයාට තියෙනවා tan ගේ සූත්‍රයක්. ඒව කොහෙන්ද ආවේ? ඒව ඉගන්නුවා. හැදුණු විදිය ඒවත් ඉගන්නුවා. එක දරුවෙක් අහනවා මෙහෙම මාරු කරන්න පුළුවන්ද කියලා. ඇයි බැරි? මොකද්ද බැරි වෙන්න හේතුව? දැන් බීව මෙහෙට දාලා මෙයා මෙහෙට දාන්න බැරි හේතුව මොකක්ද? හරි හරි. දැන් ඒ පුතාට බෑ කියලා හිතෙනවනේ. හා. හරි. මේ බලන්න ඉන්න. මේ පුතාගේ ප්‍රශ්න බොහොම හොඳ ප්‍රශ්න තියෙන අතරම නෑ ඒක ගැටලුවක් නෑ. පුතාට මේක කරන්න පුළුවන් කියලා තේරෙනවද? ඕකට අපි කියනවා නමක් O level කාලේ. යට ඉන්න දෙන්න මෙහෙම හරහට ගුණ කළ උඩට ගන්නවට අපි කියනවා මොන නමද පාවිච්චි කරන්නේ? හරස් ගුණිතය. හරිද? නියමයි. කරමු. b cos x සමානයි a sin x. හරි. ඊට පස්සේ මම මේක ඒ දරුවට යෝජනා කරනවා cos ගෙන් බෙදන්න. cos ගෙන් බෙදන්න. හා. මෙතන ලියනවා b cos x බෙදනවා cos x ගෙන්. a sin x බෙදනවා cos x ගෙන්. ඒ පුතාට cos x ට cos x කැපෙනවා පේනවනේ හරි. ඒ අකුර වතාවක් sin බෙදීම cos කියන්නේ tan. මේකත් තේරෙනවද? වැරද්දක් නෑ නේද ඒකෙත්? අර එහෙම වැඩි කරන එකෙත් වැරද්දක් නෑ. cos ගෙන් බෙදෙන එකෙත් වැරද්දක් නෑනේ. හා. ඊළාට a ගෙනුත් බෙදනවා. එහෙමත් වැරද්දක් නෑනේ පුතේ. හා. මෙතන a ගෙන් බෙදුවොත් මොකද වෙන්නේ? දැන් තේරෙනවද ආපු එක? tan x සමානයි b බෙදීම a. මෙතන දැන් මම අතන ඉඳලා අතෙන්ට අර පියවර ටික හදන එකද කරන්න ඕන පුතේ මෙහෙම ගන්න එකද කරන්න ඕන? ෆන්ඩමෙන්ටල්ස් වල ඒ කියන්නේ බේසික් වල මූලික ගණිත දැනුමේ ලොකු අවුල් තියෙනවා තාම සමහර. පැහැදිලිද? රයිට්. හරි හරි. මොකද 99 80 අතර කියන්නේ 99යි 100යි කියන්නේ පුතේ. ලකුණයි දෙකයිනේ. කාගේද මේ? ඒ දරුවගේ ලකුණුද? හොඳයි ඊට පස්සේ මම කිව්වේ කීයද? 20 නේ. අපි 20 හැදුවා sorry 20 හැදුවා. 29 right. මෙන්න 29 වෙනි ගාන. අපි 29 මම හිතන්නේ පන්තිය හැදුවේ නෑ. 28 හැදුවා අපි. ඔව් 28 හැදුවා 29 හැදුවේ නෑ. හොඳයි 29 හදමු. හදන්න. sin θ ධන cos θ සමානයි a නම් එක්තරා දෙයක් බව පෙන්වන්න. තවද sin ඝනය ධන cos ඝනය සමානයි b නම් θ ඉවත් කරමින් a හා b අතර සම්බන්ධයක් ලබා ගන්න. හොඳයි බලමු. ඔව් ප්‍රැක්ටිස් පේපර් සෙට් එකම දරුවෝ හැමෝම කරන්න ඕන. හරිද? උත්තර ටිකක් තියෙනවනේ එතන. ඒවත් බලන්න. හෙට උදෙත් එකක් තියෙනවා. හෙට උදේ කියන්නේ තව අද තව ටිකක් රැ වෙද්දි මම ගිය සතියේ උත්තර ටික දානවා. ඒ වගේම හෙට උදේටත් එකක් දෙනවා. හෙට උදේ කරන් ඉතින් උත්තර දෙන්න හම්බ වෙන්නේ ආ ඊළඟ සතියේනේ. දැන් අද උත්තර දාන ප්‍රැක්ටිස් පේපර් එක ළඟට යනකම් ප්‍රැක්ටිස් පේපර් ටික බලන්න. ගොඩක් දුරට ඒ අනුසාරයෙන් එන ප්‍රශ්න එන්න පුළුවන්. හරිනේ?
ඔව් හෙට උදේ පන්තිය 7ට දැම්ම නේද? ඔව්. අපි කිව්වා තව ටිකක් ගණන් හදන්න පුළුවන් එන්න. 7ට විතර එන්න. ඔව් හෙටත් ඔන්ලයින් 16 තමයි පන්ති පටන් ගන්න දෙන්නේ ආයේ. එතකන් අපි ඔන්ලයින් යනවා. හොඳයි. මම මේක වර්ග කරනවා පුතේ. ඇයි වර්ග කරන්නේ? මොකද මගේ ඊළඟ ප්‍රකාශනය ඇතුලේ වැළුවහම පේනවා ඒ වර්ගයක් ඉන්නවා. දැන් ඔයාට හදන්න තියෙන්නේ මේක පුතේ. මෙන්න ඔයාගේ අරමුණ. දැන් ඔයා බලන්න මේ ප්‍රකාශනයේ තියෙන පද. දැන් මම නම් මුලින්ම බලන්නේ චෙක් කරන්නේ ඒක. පැහැදිලිද? එතන මේ ඒ වර්ගයක් පේනවා. මෙයා වර්ග කරනවා. ඉතින් මම තීරණය ගන්න මේක දිහා බලලා. වර්ග කරනවා. හොඳයි. right. sin වර්ග. ධන 2යි sin θ cos θ. ධන cos වර්ග සමානයි a වර්ග. පුතාලා දන්නවා sin වර්ග ධන cos වර්ග කියන්නේ 1යි. 2යි sin θ cos θ සමානයි a වර්ග. එක අර පැත්තට දාලා දෙකෙන් බෙදනවා. මේ උත්තරේ එනවා. ඒක ලේසි. මාතරායට ඉරිදා හෙට නෙමෙයි අනිද්දා උදේ 7 ඉඳන් ගාල්ලෙයාට හෙට උදේ 7 ඉඳන්. බහුපද තව ටිකක් වැඩිපුර ගණන් හදන්න. පන්තිය 7ට දැම්මා. ටෙස්ට් එක පැවැත්වෙන විදිය ගැනත් රෙකෝඩ් ක්ලාස් බලන අයටත් ටෙස්ට් එක පැවැත්වෙන විදිය ගැන ඉක්මනටම ටෙලිග්‍රෑම් ගෲප් එකේ විස්තරය දාන්නම්. හරි. ඊළඟට පුතේ කියනවා sin ඝණය ධන cos ඝණය b කියලා. අපිට කියනවා එහෙම වෙනවනම් තීටා ඉවත් කරමින් AB අතර සම්බන්ධයක් ගන්න. ඒ කියන්නේ පුතේ ඔයාට නොකිය කියන්නේ තීටා අකුර මෙතනින් අයින් කරලා දාන්න. එතකොට ඔටෝ AB අතර සම්බන්ධය තමයි හැදෙන්නේ. AB අතර නිසා ඔයාට මේවා අදින්න වෙනවා මෙහෙට. ඇයි ඒ අකුර ගෙන්න ගන්න එපැයි. ඒ අකුර ගෙන්න ගන්න ඕන. ඒකට තීට අයින් කරන්නත් ඕන නම් ඔයා බලන්න තීට ඉන්නේ මොන විදියටද? sin ඝණය තීටා ධන cos ඝණය තීටා. එතකොට පුතා හිතන්න ඕන දැන් මෙයා වෙනුවට මේ පැත්තෙන් ඒ අකුරු ගෙන්න ගන්න බෑනේ. ඇයි ඒ කියන්නේ sin ධන cos නේ. ඝණය ධන ඝණය නෙවෙයිනේ. අනිත් එක sin වතාවක් cosටත් සූත්‍රයක් හැදුවා. ඉතින් මේකේ sin වතාවක් cos එකකුත් පේන්න නෑනේ. ප්‍රශ්න ගොඩයි. මෙතන අඩුපාඩු ගොඩයි. එහෙනම් මුලින්ම මේ පැත්ත සකසන්න ඕන. මේගොල්ලොන්ගෙන් අගයන් ගෙනල්ලා දාගන්න පුළුවන් විදියට. කල්පනා කරන්න පටන් ගන්න. ඝන දෙකක ඓක්‍යයක්. හරි. මේවට නැද්ද සූත්‍ර? ඝන දෙකක ඓක්‍යයට සූත්‍රයක් මොකක් හරි තියෙනවා. සූත්‍ර 4ක් කියලා දුන්නානේ. එක ළඟ සූත්‍ර 4ක් ඕන එකක්. සේරම එකයි. පොඩ වෙනස්කම් තියෙනවා. ලියන විදියේ වෙනස්කම් තියෙනවා නේද? තාමුද අපි මේ සූත්‍ර වලින් මොකක් හරි මතකයිද මෙහෙම එකක්. මෙයා වෙනුවට ගේ ඝණය ඍණ 3යි sin θ cos θ sin θ ධන cos θ මෙහෙම එකක් මතකයිද පුතාලට? සමානයි b. v අකුර එහා පැත්තේ ඉන්නවා. හරි. එතකොට sin ධන cos කියන්නේ සිම්පල් a ඝණය. මේ ඉන්නේ අර දැන් හදාගත්ත කෙනා. භාගයයි a වර්ග ඍණ 1. මේක ආයි සිම්පල් a සමානයි b. ඔය තියෙන්නේ පුතේ උත්තරේ. තා පොඩ්ඩක් සුළු කරන්න. දෙකෙන් වගේ වැඩි කරන්න. එතන 2යි a ඝණය. මේකේ 2 කැපෙනවා. 3යි a ඝණය. ඍණ 3යි a සමානයි b. ඍණ a ඝණය. ඇයි 2යි a ඝණය ඍණ 3යි a ඝණය ධන 3යි a සමානයි b. 3යි a ඍණ a ඝණය සමානයි b.
3a සමානයි a ගණය ධන b. කැමති විදිහකට තියන්න කමක් නැහැ. කොටින්ම කිව්වොත් මේක තිව්වත් ඇති. ඒ වුණාට ඉතින් පුළුවන් තරම් සුළු කරලා තියන්න. දෙකයි b නේ. sorry. හොඳයි. ඊළඟට අපි 29 අපි ඒ අභ්‍යාසය ගණන් ටික හැදුවේ නේ. ඊළඟට සර්ව සාම්‍ය ගණන්. සර්ව සාම්‍ය වලත් අන්තිම හරියෙන් ගණක් විතර හදමුද අපි? මම හිතන ගොඩක් ගණන් අපිට හදන්න බැරි වුණානේ සර්ව සාම්‍ය වලත්. හරි.
අපි හදමු ඒක තමයි 90 ගණන් වල තියෙන ටිකක් හොඳයි කියලා හිතෙනවා. අනූ එක සහ අනූ තුන සැට් එක දාන්නම් 91 සහ 93 ඒවා ටිකක් අමාරු ගණන් ඒක තමයි